හරි අයිබෝන් දරුවනේ සුබ දසනක් වේවා. අද දවසේ පුතේ අපිට තියෙන්නේ වෙන් රූප තුනේ නැත්නම් කුලක තුනක වෙන් රූප සටහන් වල දී ඇති ප්‍රදේශයක් අඳුරු කරලා දක්වන්න හරි අඳුරු කරපු ප්‍රදේශයක් කුලකංකණයෙන් ලියන්න හරි දුන්නොත් ඔබ හුරු කරන එක තමයි අද දවසේ කරන්නේ. එතකොට මම විශ්වාස කරනවා ඊයේ වෙද්දිම පුතේ බොහෝ දරුවෝ ප්‍රමාණයක් 11 පන්තියේ පෙළ පොතේ ගණන් ටික හදලා ඉවරයි. එතකොට මම ඒක තියෙන හින්දා ඔබට තාම ප්‍රශ්න ටික දැම්මේ නැහැ පසුගිය විභාග ප්‍රශ්න. මම අද දවසේ ටික දාන්නම්. එතකොට හෙට සහ අනිද්දා දවස් දෙක ඔබට නිවාඩුයි. දෙපාන්දර පන්ති නැහැ. ආයි ලබන සඳ තියෙනවා. අපි ලබන සඳ අලුත් පාඩමක්. ඒ කියන්නේ සම්භාවිතාව කොටසෙන් ආරම්භ කරන්නේ. ලබන සඳුදා. එතකොට පුතේ මේ කුලක පාඩමේ ඔබ යන්න ඕන දුර කොච්චරද? සාමාන්‍ය පෙළ මෙතෙක් ආපු ගණන් ටික ඔබට නිරවුල්ව පැහැදිලිව සිංහලට කියවලා තේරුම් අරන් හදන්න පුළුවන් නම් ඔබට කුලක පාඩම පුළුවන් කියලා ඔබ තක්සේරුවකට එන්න. එහෙම නැත්නම් ඔබට ඒ කුලක පාඩම බෑ. ඒ හින්දා කරන්න තියෙන්නේ මුලින් ඉඳන් වීඩියෝ ටික හරි ආයෙ බලලා එතෙන්ට ඔබ සූදානම් වෙන්න ඕන. එතකොට අද දවසේ කරන මේ කොටසෙන් ඔබේ කුලක තියරි ටික ඒ කියන්නේ සම්පූර්ණ සිද්ධාන්ත ටික ඉවර වෙනවා. ඔබ එතකොට මේ වෙනකොට කරපු සියල්ල නැවත පාරක් ආයෙ බලලා සාමාන්‍ය පෙළ විභාග මට්ටමේ ගාන හදන්න ඕනේ 10 කුලක පාඩමේ ගණන් ටික 11 කුලක පාඩමේ ගණන් ටික ඔක්කොම හදලා. මට කියන්නේ 11 ශ්‍රේණියේ කුලක පාඩමේ ගණන් හදද්දී අමාරුම කොටස් තිබ්බද පුතේ? අමාරුම තැන් ආවුණාද? හදපු දරුවෙන් අහන්න. එහෙම තිබ්බද? Yes, sir. නෑ නේ. හොඳයි. හරි නේද? ඔය අංකේ නිවැරදිව දාගන්න ඕන නුරාජ් පුතා එහෙම දාන් ඉන්නේ මං හිතන්නේ 1900 ගණන් වල අංකයක්. හරි අංකේ දාගන්න. හරි නේද? එතකොට පුතේ මේ ගණන් ටික හදලා තිබ්බා දරුවෝ මේ හරි පැහැදිලිව ඒ හින්දා සියලු දෙනා ගණන් ටික හදලා මට එවන්න. එහෙම නැත්නම් අපිට ලබන සඳ පන්තියට සම්බන්ධ වෙද්දී ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? කුලක බැරි දරුවට සම්භාවිතාව බෑ. මොකද ওই පාඩම් යන්නේ කුලක සහ සම්භාවිතාව කියලා. ඒතර සම්භාවිතාව පුළුවන් වෙන්න නම් ඔබට වේගෙන් මේ දවස් 4ක් තියෙනවනේ. හෙට අද ගත්තොත් 5ක්. හරිනේ? බදාද බ්‍රහස්පති සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේ දවස් 5ේදී පසුගිය විභාග ප්‍රශ්න ටිකත් හදලා ඉවර කරන්න ඕන. එහෙම ඉවර කරගත්තොත් තමයි ඔබට මොකක් වෙන්නේද? සම්භාවිතාව කියනක හොඳටම තේරෙන්නේ. හරි නේද? හරි. දැන් ඔබට දීලා ඇති අපි වෙන් රූප 10ක් 10 10 ඇඳ ගන්න කියලා. ආන්නේ ටික ළඟට ගන්න, පාට පෑන් කීපයක් ළඟට ගන්න. හරි නේද? ඉක්මන් කරන්න. හරි. දරුවනේ පළවෙනි වෙන් රූපය ඔබ අඳුරු කරන්න. පළවෙනි වෙන් රූපය අඳුරු කරන්න. A මේලය B මේලය C. අපි ABC නේද පුතේ නම් කරේ? ABC කියලාද PQR කියලාද?
දරුවනේ වෙන් රූප නම් කරේ ABC කියලාද? හවුද? හැමෝම ළඟ වෙන් රූප 10ක් තියෙනවනේ. මම ඊ කිව්වා කියලා මට මතකයි. ඔව් මෙන්න මේ වෙන් රූප 10ක් ඔබ ළඟ තියෙනවා. හරි. දැන් පුතේ පළවෙනි එක එහෙනම් A මේලේ B මේලේ C. එතකොට මේකේ තේරුම තමයි මේලේ කියන්නේ ඔබ දන්න මොකද්ද? සියලුම කියන අදහසනේ. එතකොට මේකේ තේරුම මොකද්ද? A ටත් අයිති, B ටත් අයිති, C ටත් අයිති සියලුම ටික තමයි අපෙන් අහන්නේ. එහෙනම් ඔබට තේරෙනවා අඳුරු කරන්න ඕන මොකද්ද? A කුලකෙට B කුලකෙට C කුලකට කියන තුන් දෙනාටම අයිති මුළු ප්‍රදේශෙම අඳුරු කරන්න ඕන. ඔබේ පළවෙනි වෙන් රූපේ මෙහෙම වෙන්න ඕන. පැහැදිලිද? හරි නේද? එක පැත්තකට ලස්සට අඳුරු කරන්න. හරි. පුතේ කටුවැට කොලයකුත් ඕන වෙයි අද. මොකද මම ඔබට අර එක ළඟ වෙන් රූප දෙක දෙක අඳින්න කියලා නෑ. නමුත් ඔබ ඇඳලා තියෙනවනේ එතනම කරගන්න. එහෙම නැත්නම් වෙනම කටුවැට කොලයක කරලා අවසාන පිළිතුර ලකුණු කරගත්තත් කමක් නෑ. හරි. පළවෙනි එක මං හිතන්නේ පැහැදිලි. හවුද? තේරුණාද? ඔව් සර්. හරි. දෙවෙනි එක දරුවනේ. දෙවෙනි එක. A ඡේදන B ඡේදන C. මොකක්ද ඒක තේරුම? ඒටයි බීටයි සීටයි පොදු. Aටයි Bටයි Cටයි කියන තුන් දෙනාටම පොදු ටික. එතකොට මොන ටික දෙන්නේ? තුන් දෙනාටම පොදු ටික කියන්නේ මේන්න මේ ටික විතරයි. හරිද? පැහැදිලිද? හරි. මෙන්න ඊළඟ එක. ඊළඟ එක. තුන්වෙනි එක. A මේලය B මේලය C ගේ ඩෑෂ් එක අනුපූරකය. මොකක්ද ඔක තේරුම? ඕකේ තේරුම ඔබ දන්න පළවෙනි එකේදී අපි කරේ A මේලේ B මේලේ C නේ. Aටයි Bටයි අයිති සියලුම අවයවනේ. සියලුම කියන එක නෙමෙයි මේක තේරුම. හරි නේද? එතකොට Aටයි Bටයි අයිති සියලුම ටික ඕකනම් දැන් ඔබට පෙන්වන්න දෙන්නේ මොකද්ද? Aටයි Bටයි Cටයි අයිති සියලුම ටිකේ අනුපූරකය. ඒ කියන්නේ මොකද්ද? Aටයි Bටයි Cටයි අයිති ටික නෙමෙයි ඉතුරු ටික. එහෙනම් මොන ටික දෙන්නේ? මොන ටික දෙන්නේ? තේරෙන්න ඕන. අපිට පාට කරන්න තියෙන්නේ ආන්නේ රවුන්ඩ් තුනෙන් එළියට. හරි. පිළිවෙලින් ලස්සනට පාට කරගන්න. ඉක්මන් කරා.
ලස්සනට අඩි රූල තියලා මෙහෙම ඉරි වලින් පාට කරන්න නැත්නම් මට පාට කරන එක ලේසි වෙන පාටක් දාලා නමුත් මම මේ කරන්නේ ඔබට මේක වඩාත් පැහැදිලි වෙන්න. හරි. හතරවෙනි එක A ඡේදන B ඡේදන C ගේ ඩෑෂ් එක ඉක්මන් කර. මොකද්ද ඔක තේරුම? A ඡේදන B ඡේදන C ගේ අනුපූරකයේ හේවත් ඩෑෂ් එක කියන්නේ. අපි දන්නෝ දෙවෙනි එකේදී අපි යන්නේ A ඡේදන B ඡේදන C. ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? A ටයි B ටයි C ටයි අයිති මොන ටිකද? පොදු ටික ඇන්දේ. තුන් දෙනාටම පොදු ටික. දැන් අඳින්න කියන්නේ මොකද්ද? එයාලගේ ඩෑෂ් එක. එහෙනම් ඒකේ තේරුම තමයි මොකද්ද? එන්න ඕනේ. මේන්න මේ ටික ඇරුණම ඉතුරු ඔක්කොම එන්න ඕනේ. පැහැදිලිද? මේ ටික ඔක්කොම අඳුර වෙන්න ඕනේ. හරි. දැන් මෙතනින් එහාට ඔබට අඩුම තරමේ වෙන් රූප දෙකක් ඕන වෙනවා වැඩේට. හරි නේද? අඩුම තරමේ දෙකක් ඕන වෙනවා. හරි. මේ එතකොට අපේ පස්වෙනි එක මතක විදියට පස්වෙනි එකේදී තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරියට තේරුම් ගමු. A මේලය B තියෙනවා. ඒකට වරහණක් දාලා තියෙනවා. ඊළඟට ඡේදන C තියෙනවා. අන්න දැන් පොඩ්ඩක් වෙනස්. A මේලය B කියලා නැවතිලා ඡේදන C. දැන් එතකොට මේන්න මේ වගේ අවස්ථාවක් ආවොත් ඔබ මේක කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. දැන් ඔබ කියන්න A වෙනම කඩමුද B ඡේදන C වෙනම කඩමුද A සහ C වෙනම කඩලා මැදින් ඉන්න B වෙනම ගමුද A මේලේ B වෙනම අරන් ඡේදන C වෙනම ගමුද? කොහොමද හොඳ ඉක්මනට කියන්නේ? ඔබට දැනෙන විදිහට කියන්න බලන්න. මේක දැන් කොටස් දෙකකට කඩා ගන්න. ඡේදන C වෙනවා. ඔව් A මේලේ B වෙනම ගමු. මේ කොටස වෙනමයි. ඊට පස්සේ ඔය ඡේදන C කියලා තියෙන C වෙනම ගමු. එහෙනම් දැන් ඔන්න ඔබට පැහැදිලි මම පාට දෙකක් දීලා තියෙනවා. දෙන්නට වැඩ දෙක කරන්න. අර ක්‍රමෙමයි අපි කලින් ඉගෙන ගත්ත ක්‍රමෙමයි යමු. A මේලේ B එකපාර අඳුරු කරන එක තමයි මේකේ තියෙන වෙනස. දැන් අපි A වෙනමයි B වෙනමයි අරගෙන පස්සේනේ මේලේ ගත්තේ. දැන් ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ කොටස සම්පූර්ණයෙන්ම
එකපාර කරන්න. එහෙනම් ඔබ කියන්නේ A මේලේ B කියන්නේ මොකද්ද? A මේලේ B කියන්නේ Aටයි Bටයි අයිති සියලුම ටික. එහෙනම් Aටයි Bටයි අයිති සියලුම ටික කියන්නේ මේන්න මේ රවුන්ඩ් දෙකම පාට වෙන්න ඕන. එහෙනම් රතු පාටට අදාළ ඩියුටි එයා කරනවා. මොකද්ද එයාගේ ඩියුටිය? A මේලේ B අඳුරු කිරීම. A මේලේ B අඳුරු කිරීම. ඕන එයාගේ ඩියුටි එයා කරන්නේ. ඉක්මන් කරා. එතකොට රතු පාටින් දකුණට බර වුණු ඉරි වලින් මොකද්ද මේ කරන්නේ? A මේලේ B පාට කරනවා. හරි. එයාගේ ඩියුටි එක කරලා ඉවරයි. A මේලේ B හරි. දැන් නිල් පාට කෙනාගේ ඩියුටිය මොකද්ද? C පාට කරන එක. එහෙනම් එයාගේ වැඩේ එයා කරයි. මොකද්ද එහෙනම් C කුලකයකෝ වැරද්දක් කරාමන්නේ. සද්ද නොකර ඉන්නවාලනේ. ඔය A මේලේ B කෝ මෙන්න A මෙන්න B A මේලේ B කියන්නේ මොකද්ද එතකොට? ළමයි බලන්න හරියට AB හරියට බලලා පාඩ කරන්න. දැන් ඔයාගේ AB නම් කරලා තියෙන විදිහ මම දන්නේ නැහැ. මේ කරන්නේ මම නම් කරපු විදිහ හරිනේ. වෙන් රූපේ පොඩ්ඩක් කරකවා ගන්න එතකොට හරියයි. මගේ A කුලකෙ මෙන්න B කුලකෙ මෙන්න A මේලේ B කියන්නේ එතකොට මේ ටික. දැන් නිල් පාටට අදාළ ඩියුටිය තමයි මොකද්ද? C කුලකේ පාට කරන එක. ඒක එතකොට වමට බර වුණු නිල් පාට ඉරි වලින් මම කරනවා. මෙන්න නිල් පාට එක්කෙනාගේ ඩියුටිය එයා කරනවා. එයාගේ ඩියුටිය C කුලකේ අඳුරු කිරීම. හරි. දැන් ඔබ මට කියන්න මේ දෙන්නගේ ගන්න ඕනේ මොකද්ද? මේ දෙන්නගේ ගන්න ඕනේ ඡේදනය. එහෙනම් මේ දෙන්නාගේ ඡේදනය කියන එක ඔබට හොඳට පේනවා. මේ දෙන්නට පොදු ටික කියන්නේ මොකද්ද? නිල් පාට ඉරයි රතු පාට ඉරයි දෙකම වැදුණු ටික. එහෙනම් පිළිතුරට එන්නේ මේන්න මේ ටික විතරයි. මෙන්න අවසාන පිළිතුර. හරි නේද? එතකොට එක ළඟ වෙන් රූප දෙකක් තියෙනවා නම් මේක කරගන්න ඊතලයක් දාලා. එකකින් ට්‍රයල් එක අනිත් එකෙන් මොකද්ද? පිළිතුර. එතකොට ඔබ විභාගයේ ඉරි දෙක ගහන්න ඕනේ මේකට. මේක තමයි ඔබේ පිළිතුර. පැහැදිලිද? ඒක තේරුණාද දරුවනේ? හරි. ඊළඟ එකට අපි යමු. ඊළඟ එක 6 වෙනි එක නේද? 6. ඊළඟ එකේ තියෙන්නේ A ඡේදන B මේලය C. ඉක්මනට අඳුර කරන්න බලන්න. දැන් මට පොඩි උපදේශයක් දෙන්න. ඔබ කියන්න මේකේ කොටස් දෙකකට කඩා ගන්න ඕන අන්නේ කොටස් දෙක කවුද? වෙන වෙනම කොටස් දෙකකට කඩා ගමු. ඒ කොටස් දෙක කවුද?
තමයි කතා B කරන්නේ. B B මේලේ C සහ ඡේදනයේ. ඔව් එතකොට A වෙනම කඩමු. A වෙනම පාට කරමු. ආයි කවුද? ඊමේලේ C වෙනම පාට කරමු. හරි. එහෙනම් පාට දෙකට ඩියුටිය දෙන්න. වැඩේ කරන්න වේගෙන් කරන්න. හරි. එහෙනම් ඔන්න පළවෙනි වැඩේ කරන්නේ කවුද? රතු පෑන. මොකද්ද එයාගේ අදාළ ඩියුටිය? ඒ අඳුරු කරලා දක්වන එක. එයා ඒ වැඩේ කරනවා. ඔබට මම තාක්ෂණය කියලා දීලා තියෙන්නේ එකක්වත් වරදින්න නැතුව කරන්න පුළුවන්. ඔන්න රතු පෑන්ට අදාළ ඩියුටිය කරා. දැන් ඊළඟට තියෙන නිල් පෑනට අදාළ ඩියුටිය මොකද්ද එයාගේ ඩියුටිය? B මේලයේ C. B මේලයේ C කියන්නේ B ටයි C ටයි අයිති සියලුම අවයව. මේලේ කියන්නේ සියලුමනේ. ඔන්න නිල් පෑන යාට අදාළ ඩියුටිය කරා. හරිනේ. මම ඔය යටින් ඉරක් ගහලා තියෙන්නේ අදාළ පාටින්මයි. හරි. දැන් ඔබ කියන්නේ මේ දෙකේ ගන්න ඕනේ. මේ දෙකේ ගන්න ඕනේ. ඡේදනය ගන්න ඕනේ. එහෙනම් මට කියන ඡේදනය පාට කරන්න මොකද කරන්න ඕනේ? මේ දෙක වෙන වෙනම රතු පාටින් නිල් පාටින් ඔබට පේනවා. මේ දෙකේ ඡේදනය තමයි ඔබ ගන්න ඕනේ. එහෙනම් ඡේදනය කියන්නේ මොකද්ද? ওই දෙකටම පොදු ටික. ওই දෙකටම පොදු ටික. එහෙනම් මොන ටික දෙන්නේ? රතු පාට ඉරයි නිල් පාට ඉරයි කියන දෙකම වැදුණු ටික මේ තියෙන ටික. එහෙනම් මේක තමයි පිළිතුර. එතන මේක කටු වැඩේ. මේක හොඳ වැඩේ. හරිද? හරි.
හරි. අපේ දැන් 7 වෙනි එක මං හිතන්නේ. හවුද? දැන් වෙන රූප ඉවරයිද? කටු වැඩ කරන්න මං කිව්වේ නෑනේ. ඒක වැඩේදී. හරි. මෙන්න පුතේ ඊළඟට. A මේලය B ඡේදන B මේලය C. දැන් මේකේ තියෙන කොටස් දෙක අපි කොටස් දෙකකට වෙන් කර ගන්න ඕනේ. මොකද කොටස් දෙක ඔබ කියන්නේ? මේලේ B මේලේ C. ඔව් එක කොටසක් විදියට ගමු. A මේලේ B. මේක. අනෙක් කොටස විදියට ගමු. B ඡේදන B මේලේ C. හරි. වැඩ ඉක්මනට කරන්න බලන්න. ඒ දෙන්නගේ අන්තිමට ඒ දෙන්නගේ ගන්න ඕන කවුද? ඡේදනය. හරි. වැඩේ හරියට තේරුම් ගන්න ඉක්මනට කරන්න. A මේලය B කියන්නේ එතකොට මේ ටික. A ටයි B ටයි අයිති සියලුම. හරි. ඊට පස්සේ ඊළඟට ගන්න ඕනේ B මේලේ C. B මේලේ C කියන්නේ B ටයි C ටයි අයිති සියලුම ටික. මේ ටික. හරි. දැන් ඊට පස්සේ ওই දෙකේම ගන්න ඕනේ ඡේදනය. ওই දෙකේම ඡේදනය කියන්නේ ඔබට තේරෙනව මොන ටිකද එන්නේ? ඉරි දෙකම වැදුණු ටික. එතකොට ඔයාලට තේරෙනවා එන්නේ මෙන්න මේ ටික විතරක්. වැඩේ ලේසිද අමාරුද කියන්නේ? හරි. දැන් මට මේකෙදින් විවිධ ආකාර වලින් දෙන්න පුළුවන්. හරිනේ? ඒ කියන්නේ A සහ C මේලේ දීලා A සහ B මේලේ දීලා එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ දැනට පොදු වෙලා තියෙන B නේ. ඊළඟට C පොදු කරලා දෙන්න පුළුවන්, A පොදු කරලා දෙන්න පුළුවන්. එහෙම දුන්නාම මේන්න මේක පොඩ්ඩක් කරකි වෙනස් වෙන එක විතරයි වෙන්නේ. හරි නේද? ඔය මොකද්ද ඔබේ 7 වෙනි එක. හරි.
දැන් මෙන්න 8 වෙනි එක. අටවෙනි එකේ ඕනේ මට A මේලය B තියෙනවා. එයාගේ ඩෑෂ් එක ඕන. හරිද? ඡේදන B මේලය C ගේ ඩෑෂ් එක. right වේගෙන් කරා. A මේලේ B ගේ ඩෑෂ් ඡේදන B මේලේ C ගේ ඩෑෂ්. හරි. දරුවෝ උත්තරයක් ගත්තද? හරි. දැන් මේකේ කොටස් දෙක මොකක්ද ඉක්මනට කියන්නේ? එක කොටසක් මේක. අනිත් කොටස මේක. දැන් කියන්න බලන්න A මේලයේ B ගේ ඩෑෂ් එක කියන්නේ මොකද්ද එතකොට? A මේලයේ B කියන්නේ මේ රවුන්ඩ් එක. එහෙනම් A මේලයේ B ගේ ඩෑෂ් එක කියන එක වෙනම හොයාගන්න ඔබට අවශ්‍ය නැහැ. ඔබ දැන් දන්නවා A මේලයේ B ගේ ඩෑෂ් එක වෙනකොට මොකද්ද වෙන්න ඕනේ? A ටත් B ටත් අයිති සියලුම ටික නොව ඉතුරු ටික. ඒ කියන්නේ ඩෑෂ් කියන අනුපූරකේ. එහෙනම් A ටත් B ටත් අයිති සියලුම ටික ඉතුරු වෙද්දී අනිත් ඔක්කොම අඳුර වෙන්න ඕනේ.
පැහැදිලිද? ඔය පාට කරේ A මේලේ B ගේ ඩෑෂ් එක. හරි නේද? ඊළඟට ඔබ නිල් පාටින් අඳුරු කරන්න නිල් පෑන ඩියුටි එක කරන්න. මොකද්ද? B මේලේ C ගේ ඩෑෂ් එක. මොකද්ද B මේලේ C කියන්නේ? B ටයි C ටයි අයිති සියලුම ටික ඇරුණම ඉතුරු ටික. එහෙනම් ඔයා දැන් ඔය රතු පාට ඉරි ගැන ඔයා හිතන්නෙම නැහැ. ඔයා කරන්න ඕන B ටයි C ටයි අයිති සියලුම ටික නෙමෙයි ඉතුරු ටික පාට කරන්න ඕන. හරිනේ? එතකොට ඔයා පරිස්සම් කරගන්න ඕන B මේලේ C විතරයි. හරිද වැඩි? දැන් ওই ටිකේ ගන්න ඕන මොකද්ද? ගන්න ඕන ওই ටිකේ ඡේදනය. මොකද්ද ඡේදනය කියන්නේ? ඉරි දෙකම වැදුණු ඔක්කොම. එන ඉරි දෙකම වැදුණු ඔක්කොම කියන මොන ටිකද දෙන්නේ? මොන ටිකද දෙන්නේ? මෙන්න මේ එළිය ටික විතරයි. හරිද වැඩි? පැහැදිලිද? එහෙනම් මේ කියන කාරණේ කාට සමාන වෙනවද? කාට සමාන වෙනවද? මෙයාට සමාන වෙනවා. ඒ කියන්නේ A මේලේ B මේලේ C ඩෑෂ් කිව්වත් එකයි. ආයි මොකද්ද? A මේලේ B ගේ ඩෑෂ් ඡේදන B මේලේ C ගේ ඩෑෂ් කිව්වත් එකයි. දෙකෙන් මෙන්න එකම උත්තරේ. දැන් මෙන්න ඔබට දෙනවා මම 9 වෙනි එක. 9 වෙනි එක. දැන් මෙතනින් අර පොඩක් කල්පනාවෙන් කරන්න.
මේ අපේ 9 වෙනි එකද පුතේ 10ද 9ද 9 හරි එක්වම් කරන්න හරි ඊළඟට මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා පාට වෙන්නේ අංක දාපු ප්‍රදේශ වලින් මොන ඒවාද කියලා ඉක්මනට කියන්න ඕන 1 2 3 4 5 6 7 8 මම දාලා තියෙනවා ඉක්මන් කරන්න හරි ඉවරද දරුවනේ
හරි මට කියන්නේ එන උත්තරේ ප්‍රදේශ වලින් කියන්නේ එක ප්‍රදේශෙ විතරයිද දෙක විතරයිද 1යි 2යි 3යිමද අන්න ඒ විදිහට පොඩ්ඩක් කියන්න බලන්න. ආර අනිත්‍යය පහ ආහර අනිත්‍ය සියලුම ටික බලමු අපි. හරි. මෙන්න වැඩේ පටන් ගත්තා. මේක තියෙන ප්‍රදේශ ටික ඔබ අඳුන ගන්න. හරි නේද? මේක තියෙන්නේ කොටස් දෙකකට කඩලා ගත්තොත් A ඡේදනය B ගේ ඩෑෂ් කියන්නේ එකක්. අනිත් එක B ඡේදන C ගේ ඩෑෂ්. හරි. මේ දෙන්න. එතකොට බලන්න B ඡේදන C ගේ ඩෑෂ් කියන්නේ B ගේ C ගේ ඡේදන කුලකයේ මේ ටික අරනම් ඉතුරු ඔක්කොම එන්න ඕන. එහෙනම් ඔයාලට තේරෙනවා මේ ටික ඔක්කොම එනවා. මම පොඩ දුරින් ඉරි ගහගෙන යන්න වෙලාව යන හින්දා. හරි. ඊට පස්සේ B ඡේදන C ගේ ඩෑෂ් එක. B ඡේදන C කියන්නේ එතකොට මෙන්න මේ ටික එන්නේ. එයාගේ ඩෑෂ් එක කියන්නේ එයාට අයිති නැති ඉතුරු ටික. මේ ටිකනේ. හරි. දැන් ওই දෙකේ මොකද ගන්න ඕනේ? ওই දෙකේ ගන්න ඕනේ මේලේ. දැන් ඔබ කියන්නේ මොකද මේලේ කියන්නේ? මේලේ කියන්නේ සියලුම. එහෙනම් සියලුම ටික කියන්නේ ඉරි එකක් හෝ වැදුණු ටික ගන්න ඕන. එහෙනම් ඔයාලට තේරෙනවා. මේ ටික ඔක්කොම එනවා මේ මැද ටික කරුණා. හරිනේ? මොකද මෙතන තියෙන්නේ මේලේ ඡේදනයේ නෙමෙයි. හරි. මෙන්න අපේ අන්තිම එක. අන්තිම එක. අන්තිම කල්පනාවෙන් කරන්න බොහොම පොඩි එකක්. A dash ඡේදන B dash මේලේ C. ඉක්මන් කරන්න බලන්න.
ඉවරද? ඔව් සර් ඉවරයි. ඉවරයිනේ. හරි. දැන් ඔන්න මම කරන්න යන වැඩේ බලන්න. මම A dash වෙනම පාට කරගන්න ඉස්සෙල්ලාම. A dash. A dash කියන්නේ Aට අයිති නැති ටික. හරි. Aට අයිති නැති ටික මෙන්න මාඳුරු කරගෙන යනවා. ඒකේ dash එක මේ පාට කරන්නේ. හරි. දැන් ඊට පස්සේ දැන් මට ඊළඟට තියෙන එක පොඩි සංකීර්ණ ගතියක් තියෙනවා. මොකද්ද? ලොකු දෙයක් නැහැ. B dash මේලය C කියන එක මට එකපාර හිතා ගන්න බැරි හින්දා මම මේක කොටස් දෙකකට කරනවා. හරි. කියන්නේ B dash ඉස්සෙල්ලා මම බලනවා B dash කියන්නේ මොකද්ද? B ට අයිති නැති ටික. එතකොට එන්න ඕනේ මේ ටිකනේ. මේ පාට කරන්නේ B dash. මේක ඔයාට එකම වෙන් රූපයෙන් පාට කරලා ගන්න පුළුවන්. මම ඔයාට මේක වඩාත් පැහැදිලි වෙන්න මේ කියන්නේ. මේ පාට කරන්නේ B dash. හරි. ඊළඟට කොළ පාටින් අරන් තියෙන මං C. C කියන්නේ ඒතර මේ ටික. ඔය විදිහට C. දැන් මට කියන්න මේකේ A dash තියෙනවනේ දැන් ගැටලුවක් නැහැ.
අපි A dash කියන එක්කෙනා ශනිකව අඳුර ගන්න පුළුවන් වුණා මෙන්න A dash හරි මේ දින A dash දැන් මෙන්න මෙතන B dash නිල් පාටින් පේනවා C කොළ පාටින් පේනවා ওই දෙන්නගේ මේලය ගන්න ඕන එහෙනම් මට කියන්න මොකද්ද ගන්න ඕන මේ ඊරි දෙකම වැදුනා හරි තනි ඉරක් වැදුනා හරි සියලුම ටික ගන්න එපා එතකොට එන්නේ නැත්තේ මෙන්න මේ ටික විතරයි හොඳට හිතට ගන්න දැන් ඊට පස්සේ ওই දෙක එකතු කරමු ওই දෙක එකතු කරනවා කියන්නේ ওই දෙකේ ඡේදනය ගන්න ඕන දැන් මොකද්ද ওই දෙකේ ඡේදනය මොකද්ද ওই දෙකේ ඡේදනය මොකද්ද ওই දෙකේ ඡේදනය කියන්නේ මේ දෙන්නගේ ඡේදනය කියන්නේ හොඳට බලන්න මේ තියෙන්නේ A dash හරි මෙතන තියෙනවා මොකද්ද පුතා B dash මේලේ C ওই දෙකේ ඡේදනය ගන්නවා කියන මොන ටික දෙන්න ඕන මේ දෙක දිහා බැලුවම ඔයාලට තේරෙනවා මොකක්ද දෙන්න ඕන men මොන ටික දෙන්න ඕන AB හරන මිතුරු ටික මොන ටිකද AB හරන මිතුරු ටික A B හැරුණම ඉතුරු ටිකද හොඳට බලන්න අන්න මම අයකින් තියන මෙතන දැන් මේ තියෙන්නේ A dash මෙතන ගන්න ඕන A dash sorry B dash මේලේ C නේ. ඒතර B dash මේලේ C කිව්වම මෙන්න මේ ටික අරන් ඉතුරු ඔක්කොම එනවා. දැන් ওই දෙන්නගේ ගන්න ඕන ඡේදනය. දැන් ওই දෙන්නගේ ඡේදනය කියන්නේ ඉරි දෙකම වැදුණු ටික ගන්න එපා. ප්‍රදේශ වලින් කියන්නකො මට. එක දෙක තුන හතර පහ හය හත අට අපි එක එක අංක එක එනවද මෙයාගේ පාට වෙලා නැහැ මෙයාගේ පාට වෙලා එනවද නෑ නෑ අංක දෙක එනවද මෙයාගේ නැහැ මෙයාගේ පාට වෙලා එනවද නෑ අංක තුන එනවද මෙයාගේ පාට වෙලා මෙයාගේත් පාට වෙලා එනවද එනවා එහෙනම් ඔන්න එන එකක් කවුද අංක 3 ප්‍රදේශය මේක එනවා හරි හා අංක 3 එනවා මම ඒක නිකන් වෙන පාටක් දාගන්නම් මෙහෙම තින්ත බකට්ටයක් කලා ගන්න අංක 3 එනවා හරි ඊට පස්සේ දැන් බලන්න අංක 4 එනවද මෙයාගේ නෑ මෙයාගෙත් නෑ එනවද නෑ එන්නේ අංක 5 එනවද මෙයාගෙත් නෑ මෙයාගෙත් නෑ මෙයාගේ නෑ මෙයාගේ තියෙනවා එනවද නෑ අංක 6 එනවද මෙයාගෙත් තියෙනවා මෙයාගෙත් තියෙනවා එනවා එහෙනම් අංක 6 එනවා අරනේ මෙච්චර සංකීර්ණ වෙන එකක් නැහැ නමුත් කරන එක එතෙන්ට කරලා දීමු අපි හරි අංක 7 එනවද මෙයාගේ තියෙන මෙයාගේ නැහැ අංක 8 එනවද මෙයාගේ එළියක් තියෙන මෙයාගේ එළියක් තියෙනවා එනවද ඔව් එනවා right ඕනෝක තමයි උත්තරේ දැන් ඕක ලේසියෙන් ළමයෙකුට ගන්න බෑ දැන් අර ඔයාලා කිව්වේ මොකද්ද AB හැරුණම ඉතුරු ටික කිව්වනම් මේ 6 කොටස එනවද නෑ දැන් තේරුණාද වැඩි හරි නේද මට එහෙම නිකන් අර දැන් ඔයාගේ පෙළ පොතේ ඒවා දැක්කද පෙළ පොතේ තියෙන ගණන් ටික මේ දැන් මේවා අපිට ගේමක් තියෙනවා මේ වගේ වෙන් රූපයක මේ ටික අඳුරු කරන්න තියෙනවා මේ වගේ වෙන් රූපයක මෙන්න අඳුරු කරන්න දීපු හතර ඔච්චරයි දැන් ওই හතර අඳුරු කරාම මං කියන්නේ ළමයාට කුලක පුළුවන් කියලා කියනවා නම් බොරුවක් හරි නේද එයාට එන්න තියෙන උපරිමයට ඔන්න ගෙන්නනවා 10ක් ඉගෙනනවා පැහැදිලිද දැන් ඉක්මනට ඔයා තනියම කරන්න ඕන වැඩේ මොකද්ද මේ එක එක ඔයාගේ අනිත් වෙන් රූපේ තියෙන්නේ මොකද අනිත් වෙන් රූපේ අර උපකුලක එක
ආන්න එක කරන්න ඕනේ. ඉක්මන් කරන්න. සර් කලින් එක ආයෙත් පොඩ්ඩක් දාන්නකෝ. මම දානවා. මේක නේද? ඔව් සර්. මේක තනියෙන් පොඩ්ඩක් කල්පනා කරන්න. හරි සර්. හරි. දැන් ඔබ වැඩ පටන් ගන්න. ඔබට දීපු මේ වෙන්රු. ඒක පුතේ ABC ද PQR ද මම නම් කරන්න කියලා දෙන්නේ. මම ABC ම දෙන්නම් මොකද මට අර ටිකම පාවිච්චි කරන්න පුළුවන් ඒකට. හරි. වැඩේ පටන් ගමු. මොකද්ද A මේලේ B මේලේ C කියන්නේ? A ටයි B ටයි C ටයි ආйти සියලුම ටික. මම හිතන්නේ මේක මම කරන්න ඕනේ නැහැ කියලා. ඔබ ඉක්මනට අඳුරු කරගන්න. A ටයි B ටයි C ටයි ආйти ඔක්කොම. හරිද? හරි. දෙවෙනි ෆොටෝ එක මොකද්ද? දෙවෙනි එකේ තියෙන්නේ A ඡේදන B ඡේදන C. A ඡේදන B ඡේදන C.
හරි ඉක්මන් කර A ඡේදන B ඡේදන C කියන්නේ A ටයි B ටයි C ටයි තුන් දෙනාටමයි තියෙන්නේ. කොච්චරයි? හරි. ඊළඟ එක. තුන්වෙනි එක. A මේලේ B ගේ ඩෑෂ් එක. මොන ටික දෙන්න ඉක්මනට කියන්නේ? හරිනේ A ටයි B ටයි C ටයි ආйти සියලුම ටික නෙමෙයි ඉතුරු ටික කියන්නේ මේ ටික. ඊළඟ එක මොකක්ද දෙන්නේ? A ඡේදන B ඡේදන C ගේ ඩෑෂ් එක. ඒ වල AC මම කරා. එතකොට එන්නේ A ඡේදන B ඡේදන C කියන්නේ තුන් දෙනාටම අයිති ටික. දැන් මේ කියන්නේ තුන් දෙනාටම අයිති නැති ටික. පැහැදිලි? හරිද? හරි. දැන් ඔන්න මෙතනින් එහාට අවධානයෙන් ඉන්න හතරවෙනි එකකින් දැන් යන්නේ. හතර මං කිව්වේනේ. දැන් පස්වෙනි එක. මෙහෙමයි පුතේ දැන් මට මේ වගේ ඒවා මේ කෙටියෙන්ම ඔබට උගන්වන්න නැතුව ඉන්න පුළුවන්. ඇයි හේතුව කොහෙම ටච් වෙන්නේ නැහනේ. මේ විගන්නුවේ නැහැ කියලා. හරිද? මොකද අච්චු පොතෙත් එහෙම ඒවා නැහැ. ඒ හින්දා දරුවොත් හිතන මොකද්ද එහෙම ඒවා විභාගෙට එන එකකුත් නැහැ. මම මේ කියන්නේ විභාගෙට මේ ඔක්කොම එකපාර අහන්නේ නැහැ. මම මේ ඔබට පුරුදු කරන්නේ මොකක් ඇහුවත් කරන්න පුළුවන් වෙන්නේ. එතනත් එතකොට ඔබට හරියට ඔයා වැඩේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් මොන දේ ඇහුවත් පුළුවන්. කොහොම ඇහුවත් පුළුවන්. හරි ඉක්මන් කරා. දැන් මේ වෙන් රූප නේ අපි අන්තිමට කරනවා නිකන් විවිධ වෙන් රූප දෙක තුනක්. හරි. ඔබට මම අවස්ථාව දීලා මම බලන් ඉන්නවා. ඉක්මන් කරා. කොටස් දෙක අඳුනගත්තද? A මේලේ B වෙනමයි. C වෙනමයි. A මේලේ B කියන්නේ A ටයි B ටයි ආйти සියලුම ටික. එතකොට අනේ මේ C පාට වෙනවනේ ඒව ඔබට අදාළ නැහැ. A ටයි B ටයි ආйти සියලුම ටික කියන්නේ ලොකු රවුම A දෙවෙනි රවුම B නා. මේ තියෙන A ටයි B ටයි ආйти ඔක්කොම. පැහැදිලි? ඊට පස්සේ මොකක්ද ඕනේ C. එන නිල් පාට පෑනින් කරන්න තියෙන C අඳුරු කරන එක මේ. එයාගේ වැඩේ එයා කරා. දැන් ওই දෙකේ කවුද ගන්න තියෙන්නේ ඡේදනය. දැන් ওই දෙකේ ඡේදනය ගන්නකොට වාට අලුත් වෙන්න රූප සරහනක් ඕන වෙනවා. එන අවසාන පිළිතුරට එන්නේ කවුද? නැවතත් C. මේක තමයි අන්තිම පිළිතුර. ළමයි මේක තේරෙනවද අමාරුද? තේරෙනවා. හරි.
right මේව කරේ නෑ කියලා හිතාගෙන අද දවසේ වෙන රූප ටිකක් ඇඳලා ආයෙ හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙයි. ඒතර මේක තමයි අවසාන පිළිතුර. හරිනේ. මේකෙන් උත්තරේ හොයාගත්තා. මේ අන්තිම පිළිතුර. හරි. අපි යනවා 6 වෙනි එක. හයවෙනි එකේ තියෙන්නේ හයවෙනි එක මෙන්න ඔන්න හයවෙනි එක ඉක්මන් කරා. වේගෙන් කරොත් ඔබට තියෙන්නේ A කියන්නේ මේකනේ. ඔන්න ඒ පාට කරා රතු පාටි. ඊට පස්සේ B මේලේ C පාට කරන්න නිල් පාට ගමු. B මේලේ C කියන්නේ එතකොට B ටයි C ටයි ඇයිති ඔක්කොම. මේ ටික. දැම්මට අපේ දරුවෝ කියන්නේ ඔකේ මැද තියෙන්නේ මොකද්ද? ඡේදනය. එහෙනම් ගන්න ඕන මොන ටිකද? අවසාන පිළිතුරට එන්න මොන ටිකද? පාට දෙකම. ආවර්තකය. පාට දෙකම ආපු ටික. පාට දෙකම ආපු ටික කියන්නේ මොන ටිකද? B සහ C විතරක්. හරිනේ. ඒතර මම විශ්වාස කරන ඔබට ඒක තේරුණා කියලා. එතකොට පිළිතුරට එන්නේ මේ ටික. මෙච්චරයි. හරි. මේක තමයි පිළිතුර. හරි. අපි ඊළඟට යනවා කීවෙන එකද? 7ද? 7ද 8ද? 7. මෙන්න 7 වෙනි එක. වේගෙන් කරා. හරි. ඔබ ඉස්සෙල්ලාම A මේලේ B අඳුරු කරන්න ඇති.
A මේලය B කියන්නේ A ටයි B ටයි අයිති ඔක්කොම. එතකොට මේ ටික ඔක්කොම එනවා. ඊට පස්සේ ඔබ වෙන පාටක් අරගෙන B මේලය C අඳුරු කරන්නේ නැති. B මේලය C කියන්නේ B ටයි C ටයි අයිති සියලුම ටික. එතකොට එන්නේ මේ පොඩි රවුන්ඩ් දෙක. හරිද? ඊට පස්සේ ওই දෙකේ ඡේදනය ගන්න නැති. ওই දෙකේ ඡේදනය ගන්නවා කියන නැවත ඔයාලට මොන ටික එන්නේ නැද්ද? මොන ටිකද? මොන ටිකද? මෙන්න මේ ටික එන්නේ. හරිද? ගැටලුවක් නැහැ නේද? හරි. ඉක්මනට කියන 8 වෙනි එක. ඔන්න 8 වෙනි එක. A මේලේ B ගේ ඩෑෂ් එක. මොකද A මේලේ B ගේ ඩෑෂ් එක කියන්නේ? A ටයි B ටයි අයිති සියලුම ටික නෙමෙයි ඉතුරු ටික. එතකොට නෙමෙයි ටික. මං හරිද? හවුද? හරි. ඊළඟට B මේලේ C ගේ ඩෑෂ් එක. දැන් ඔබ කියන්නේ එහෙනම් මට B මේලේ C ගේ ඩෑෂ් එක ගන්නකොට මොකද කරන්න ඕනේ? B මේලේ C ගේ ඩෑෂ් එක ගන්නකොට වෙන්නේ නැත්තේ මම කොළ පාටින් පෙන්නන්නම්. B මේලේ C කියන්නේ මේ ටිකනේ B මේලේ C කියන්නේ. මේක ඩෑෂ් එක කියනකොට එන්න ඕනේ මොකද්ද? මේ ටික ඇරුණම ඉතුරු ටික. ওই ටිකනේ. මං හරිද? ඔය දැන් කහ පාටින් පෙන්නුවේ A මේලේ B ගේ ඩෑෂ් එක. කොළ පාටින් පෙන්නුවේ B මේලේ C ගේ ඩෑෂ් එක. දැන් ওই දෙන්නකම ඡේදනය ගන්න ඕනේ. දැන් ওই දෙන්නගේ ඡේදනය. මේ දෙන්න දිහා බැලුවම ඡේදනය පැහැදිලි. මොකද්ද ඡේදනය? වටේ හ්ම් වටේට මොන ටිකද? එනවා ටයර් එක වගේ ටික. විතරද ඔක්කොමද? මේ ටික ඔක්කොමනේ. හරිනේ? හවුද? ද වටේ ටික විතරයිද? වටේට විතරට වටේ ටික විතරයි. ටයර් එක ටික එන්නේ නැහැ. හරිනේ? ඒක පැහැදිලි කරන්න පුළුවන් මට මෙහෙම. මේ මේක නෙමෙයි කරන්න ඕනේ මේකකින් තියන්න ඒගොල්ලෝනේ. පැහැදිලි කරගන්න අමාරුයි බෑ. මොකද පාට ගාලානේ තියෙන්නේ. හරි. අපි යනවා ඊළඟ එක. ඊළඟ එක කියන්නේ අපේ 9 වෙනි එකද? ඔව් සර්. 9 වෙනි එකේ තියෙන්නේ මේකනේ. කුලක සම්බන්ධයෙන් ඔබ අදහස් මොකෝ? ලේසිද අමාරුද? පැටලෙනවා වගේද? පැටලෙන්නේ නැහැ සර්. පැටලෙනවා. පැටලෙන්නේ නැහැ. නෑ පැටලෙන්නේ මම මේක භාගෙට ගන්නවා. ඔබට පැහැදිලිව නිරෝල්ව ගන්නලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ මොකද්ද? ඔයා පටල ගත්තා නම් මොකද කරන්න තියෙන්නේ? නැවත මුලින් ඉඳන් වීඩියෝ ටික බලලා ගණන් ටික හදන්න. හැබැයි පෙළ පොතේ ගණන් ටික ඔබ හැදුවා නම් ඔබට මේ වෙනකොටත් මොකද්ද? කුලකවල ගැඹුර කොච්චරද කොහොමද කියලා තේරෙලා ඇති. හරි ඉක්මන් කරා.
මේකත් මම ඉක්මනට යන්නම්. A ඡේදන B ගේ ඩෑෂ් එක කියන්නේ Aටයි Bටයි අයිති පොදු ටික කියන්නේ B නේ. මොකද A කියන කෙනාගේ උපකුලකයක් නම් B දෙන්නටම අයිති පොදු ටික කියන්නේ B කුලකනේ. එහෙනම් ඒකේ ඩෑෂ් එක කියන්නේ මොකද්ද? එතකොට B ඇරුණම ඉතුරු ඔක්කොම එන්න ඕන. මේ ටික. හරි. දැන් ඔයාට හිත කෑ ගහනවා නම් B කුලකය ඇරුණම ඉතුරු ටික එන්න ඕන. ඒ කියන්නේ සර් Cත් එන්න ඕන කියලා මෙහෙම පාඩ කරන්න හිතෙනවා නම් ඔබ වැරදි. හේතුව ඇයි? B ගේ උපකුලකයක් තමයි C කියන්නේ. එතකොට Cට අයිති ඔක්කොම Bට අයිති. හරිනේ? එහෙනම් උත්තරය ඔච්චරයි. මේ මොකද පළවෙනි එක. දැන් ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕන? දෙවෙනි එක බලන්න. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ තියෙන්නේ B ඡේදන C ගේ ඩෑෂ් එක. මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ Bටත් Cටත් කියන දෙන්නටම පොදු ටික නෙමෙයි ඉතුරු ටික. ඒ කියන්නේ මේ ටික. මේ ටික. මං හරිද? Bටත් Cටත් පොදු ටික කියන්නේ Cට අයිති ටික. ඒක නෙමෙයි යාගේ ඩෑෂ් එක නෙවෙයි. ඕන්න ඔය ටික. දැන් ඊට පස්සේ ගන්න තියෙන ওই දෙන්නක කවුද? මේලේ. මොකද මේලේ කියන්නේ? ඔක්කොම ටික. එහෙනම් පිළිතුරට එන්නේ මොන ටිකද? පිළිතුරට එනෝ C හැරුණම ඉතුරු ඔක්කොම. C හැරුණම ඉතුරු ඔක්කොම එනවා. වැඩේ තේරුණාද දරුවනේ? ඔව්. හවුද? තේරුණාද බලන්න? A ඡේදන B කියන්නේ Aටයි Bටයි පොදු ටිකනේ. එහෙනම් ඒක ඩෑෂ් එක කියන්නේ Aටයි Bටයි පොදු ටික නෙමෙයි ඉතුරු ටික. ඊළඟට B ඡේදන C කියනකොට Bටයි Cටයි පොදු ටික කියන්නේ Cටයි ඉති ටිකනේ. එහෙනම් A ටික ඇරුණම ඉතුරු ටික තමයි යාගේ ඩෑෂ් එක කියන්නේ. දැන් ඊට පස්සේ ওই දෙකේම මොකක්ද දෙන්න ඕන? ওই දෙකේම මේලය. මේලය කියන්නේ මොකද්ද? ওই දෙකේම එක ඉරක් හරි වැදුණු ඔක්කොම ගන්න ඕන. එතකොට එන්නේ නැත්නම් මෙන්න මේ C විතරයි. ඔයා මේවට අංක දාලා බලන්න. එතකොට ලේසි. 1 2 3 4 දාලා බලන්න. හරි. මේක ප්‍රදේශ තියෙන කීයද? 1යි. ප්‍රදේශ තියෙන 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. දැන් බලන්න. එක ප්‍රදේශේ එනවද? ඔව් මෙයාගෙත් පාට වෙලා මෙයාගෙත් පාට වෙලා සියලුම ගන්නකොට එක එනවා. දෙක ප්‍රදේශේ එනවද? එනවා. ඇයි? මෙයාගේ පාට වෙලා නැති උනාට මෙයාගේ පාට වෙලා කියන්නේ එක ගන්න වෙනවා. තුන ප්‍රදේශේ එනවද? නෑ මෙයාගෙත් නෑ මෙයාගෙත් නෑ කියන්නේ එන්නේ නෑ. හතර ප්‍රදේශේ එනවද? ඔව් වෙනවා. මෙයාගෙත් පාට වෙලා මෙයාගෙත් පාට වෙලා. ඒ ගන්න සියලුම. එහෙම පොඩි අදහසක් ගන්න. හරිනේ? ඔබ එහෙම අංක දාගෙන හරි කල්පනා කරන්න. නමුත් මං හිතන්නේ නෑ ඔබට අංක දාගෙන කල්පනා කරන තරම් සංකීර්ණත්වයක් මේකේ තියෙනවා කියලා. මෙන්න අපේ අන්තිම එක. අන්තිම එක. මේ ඉරි ගැන කල්පනා කරන්න එපා. ඔයාගේ වැඩේ ගැන ඔයා කල්පනා කරන්න එච්චරයි.
හරි ඉවරද දරුවනේ? ඉවරයි. හරි. A dash කියන්නේ එතකොට මොන ටිකද? A dash කියන්නේ මේ ටික. ඔය පාඩ කරේ A dash. ඊට පස්සේ ඔයා ගන්න ඕන B dash මේලේ C. ඔන්න දැන් මොකද්ද මම මේකේ ගත්ත එක මම ලියන්නම් මේ ගත්තේ A dash. දැන් මේ ගන්න යන්නේ කවුද? B dash මේලේ C. එහෙනම් B dash මේලේ C ගන්නවා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම මම ගන්නම් B ට අයිති නැති ටික. ඒ කියන්නේ මේ ටිකනේ. ඔය B dash. ඊළඟට ගන්නම් මොකද්ද? C. අතන C කියන්නේ මොන ටිකද? මේ ටික. C කියන්නේ මේ ටික. දැන් ওই දෙන්නගේ මේලේ කියනකොට ඔයාලට තේරෙනවා මොකද්ද? කහ පාට ටිකයි නිල් පාට ටිකයි ඔක්කොම එනවා. මේලේනේ. දැන් ওই දෙකේ මොකද ගන්න ඕනේ? ඡේදනය. එතකොට ප්‍රදේශ නම් කරොත් 1 2 3 4. 1 2 3 4. දැන් ඔබ කියන්නේ එන ටික 4 4 විතර. මොකක්ද එන්නේ? 4 4 මේවා හරි ලේසියි පුතේ පොඩි ඒ කියන්නේ තමාට තියෙන ප්‍රතිපත්තියක් විතරයි. ක්‍රමවේදයක් විතරයි තියෙන්න ඕනේ. හරි ලේසියි. මොකද පිළිතුර එන්නේ. මේ දෙන්නටම අයිති පොදු ටික කියන්නේ. මෙන්න මේ දී ටික විතරයි. අහුණාද වැඩි? අවංකවම තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් දැන් ඔන්න මේක අපි හදන අන්තිම ගණන් කීපේ වෙන්න පුළුවන්. ඒ හින්දා වගකීමෙන් වැඩේ කරන්න. අලුතෙන් එකක් හදන එක ලේසි නේ. හරි. මේක එතකොට ඔබ වේගෙන් අඳින්න. මෙන්න වෙන් රූපේ. මේක සරුවත්‍රය. වෙන අකුරු ටිකක් ගමනේ AB C එපා වෙලා ඇත්ත දැන් නේ. P Q R. හරි. මට එක ෂොට් එකෙන් වැඩේ කරලා දෙන්න. ඔබට අනිවාර්යෙන් පුළුවන්. අර කරපු ටික හොඳට තේරුම් ගත්තා නම් මේක ගේමක් නෑ. මට ඕනේ P dash ඡේදන Q මේලය R ගේ dash එක. මෙතන මේ පොඩ එන්න චුට්ටක් ඉන්න ඉවසන්න P විතරයි. P ඡේදන Q මේලය R ගේ dash එක. මම ඔබේ උත්තරේ ගන්න වෙන ක්‍රමයක් නැති හින්දා මම මේවට අංක දා ගන්නවා. ඒතර මට පේන ප්‍රදේශ 6ක්. ඉක්මනට උත්තරේ කියමු බලන්න. ශනික උත්තරේ හොයන්න පුළුවන් දරුවෝ ඉන්නවා.
එක 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 ෂුවර්ද හරි අපි බලමු ඕන්න වැඩි දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ කවුද P අඳුරු කරමු මම P පාට කරනවා රතු පාටි එතකොට මෙන්න P පාට කරමු රතු පාටි sorry P නේ ඉස්සෙල්ලාම ඕනනේ එහෙනම් P කියන්නේ මේ ටික ලොකු කුලකේ හරි එතකොට ඔයාලට විභාගෙ දිනනවා මෙහෙම එකක් හරිද විභාගෙදී ඔය ඉලක්කම් ලියපු වෙන් රූපයක් තමයි අඳුරු කරන්න තියෙන්නේ එතකොට ඔයාලට කියනවා මොකද්ද එහි ඇති ඉලක්කම් කැපී නොයනසේ අඳුරු කරන්න එතකොට ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දැන් මේ එක එහෙම තියෙන එක උඩින් මේ මෙහෙම අඳින්න එපා මෙහෙම එකක් ඈ පැහැදිලිද හරි ඔය පාට කරේ P ඊළඟට ඔයා පාට කරන්න ඕනේ කවුද Q මේලේ R ගේ ඩෑෂ් එක Q මේලේ R ගේ ඩෑෂ් කියන්නේ Q ගේ R ගේ මේලේ කියන්නේ Q ටයි R ටයි දෙන්නටම අයිති ටික එයාගේ ඩෑෂ් එක ඕනේ දැන් එහෙනම් එයාගේ ඩෑෂ් එක නම් ගන්න වෙන්නේ Q මේලේ R ගේ ඩෑෂ් එක වෙන්නේ මෙතනින් එළියට ටික පැහැදිලිද මේ ටිකේ හරිනේ Q මේලේ R ගේ ඩෑෂ් එක කියන්නේ Q ටයි R ටයි අයිති සියලුම ටික නෙමෙයි ඉතුරු ටික හරි දැන් ওই දෙන්නාගේ කවුද ගන්න තියෙන්නේ ඡේදනය ওই දෙන්නගේ ඡේදනය කියන මොන ටිකද එක ඉරේ දෙකම වැදුණු ටික අංක එක ප්‍රදේශයේ විතරයි ඔබේ පිළිතුරට එන්න ඕනේ මෙන්න මේ කොළ පාට ගන්න ටික විතරයි ඒක ටික වෙලාවේ කොළ පාට ගන්න කිව්වොත් මේ ටික විතරයි හරිනේ වැඩේ ලේසිද අමාරුද තේරුණාද හරි දැන් ඔයා කරන්න තියෙන්නේ මෙහෙමයි දැන් ඔයාලගේ තාක්ෂණය දියුණුයි හොඳයි ඔයා කරන්න තියෙන්නේ ඔයා ඉස්සෙල්ලාම වෙන් රූප පහක් ඇඳ ගන්න එකිනෙකට වෙනස් ඒවා දැන් මේ තියෙන වෙන් රූප ඇති වෙන්නේ එයිද මේ වගේ ඊට පස්සේ ඔයා අර වගේ
කුලක අංකණයෙන් දෙක තුනක් ලියන්න. මේ පහක් ලියා ගන්න. ලියලා අඳුරු කරලා බලන්න. ඒකේ හරි වැරදි බලා ගන්නත් එක්ක යාළුවෙකුට යවන්න උත්තර ටික යවන්න නැතුව. ආන්න මේ වෙන් රූපේ මේක. මේ වෙන් රූපේ මේක. අඳුරු කරලා එවන්න කියලා. එහෙම දැනුම හුමාරු කරගන්න. ඊට පස්සේ දෙන්නටම බැරියව තියෙනවනේ. හරිනේ? ඒක යාට තේරෙන්නෙත් නැහැ, යාළුවට තේරෙන්නෙත් නැහැ, මට තේරෙන්නෙත් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න ඒක මටත් එවන්න. හරිනේ? මොකද දැන් ඔයා පාට කරපු ප්‍රදේශය එකක්, යාළුවා පාට කරපු ප්‍රදේශය එකක් කියන්නේ දෙන්නම එක්ක හරි නෑනේ, වැරදිනේ. එක්ක දෙන්නම වැරදි නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි හරි. එතකොට දෙන්නගේම උත්තරේ එකම නම් ගැටලුවක් නෑ මං හිතන්නේ ඒක ගොඩක් දුරට නිවැරදිනේ. එකම වුණත් වරදින්න පුළුවන්. හරි නේද? නමුත් ඔයාලට සැටිස් නැත්තම් අන්න ඒව මගෙන් අහගන්න. එහෙනම් මෙන්න මේ වගේ වෙන් රූප පාවිච්චි කරලා ඔබ තවදුරටත් ඕක ප්‍රැක්ටිස් කරන්න කියලා මම යෝජනා කරනවා. හරි නේද? පැහැදිලිද? හරි. දැන් එතකොට මේ විභාගෙදී අහන ක්‍රමයක් මේ. මෙන්න මේ අඳුරු කරපු කොටස කුලක අංකණයෙන් ලියන්න. එතන මේ තියෙන්නේ මොකද්ද? සීනි පමණක් මිලදී ගත්ත පිරිස. එතන මේක කොහොමද ලියන්නේ? හරි නේද? මේන්න මේවා ලියන්න ඔබ ප්‍රැක්ටිස් වෙන්නත් ඕන. මම හිතන්නේ අරක පුළුවන් ළමයට මේක කොහොමත් පුළුවන්. දැන් මේ අපි කරපු කොටස මේ තියෙන්නේ මේ. හරි. එතන මේ තියෙන්නේ මොකද්ද? A මේලේ B මේලේ C ගේ ඩෑෂ් එක. ඒ වගේ ඔබට පුළුවන්. මම දැක්ක ඔබේ මෙන්න මේ ගණන් ටික ඔක්කොම ලස්සනට හදලා තිබ්බා. මේ අන්නාසි ගානේ මොහොතට ආවද උත්තර? මේක උත්තර ආවා? ඔව් සර්. ඔව්. එහෙනම් මට කියන්න අන්නාසි මිලදී ගත් පිරිස කීයක් ආවද? හ්ම් 13යි. 13යි. මේ දෙක එකතු කරන්න නේ මම කොහොමවත් බලන්න දෙන්නේ නැහැ නේ 8යි 5යි එකතු කරාම එනවනේ. ඊළඟට ගස් ලැබු මිලදී ගත්ත අය ගන්න 12ක් නම් ගස් ලැබු පමණක් මිලදී ගත්ත කට්ටිය කොච්චරද? 7යි. 7යි. මොකද මේ සම්පූර්ණ එකේ 12 නම් මෙතන 5ක් ඉන්නේ 12යි. ඊළඟ කෙසෙල් මිලදී ගත්ත අය 40ක් නම් කෙසෙල් පමණක් මිලදී ගත්ත ගන්න හොයන්න පුළුවන් මොකද්ද? මේ එකතුව 40ක් කරගන්නම් මෙතන දැන් තියෙනවා 8කුයි 5කුයි 7කුයි. ඒ ටික අඩු කරන්න 40න්. එතකොට මෙතෙන්ට එනවා කීයද? 20යි. 20යි. ඊහත ද්‍රව්‍ය කිසිවක් මිලදී නොගත් අය 10 දෙනෙක් හිටියා. ඒ 10 දෙනා කොහටද යන්නේ? එළියට. හරි නේද? පළතුරු මිලදී ගන්න ආපු ඔක්කොම කීයද? 50ක් එතකොට. 50. ඊළඟට පැමිණි මුළු පිරිසෙන් කී දෙනෙක් පළතුරු වර්ග දෙකක් පමණක් මිලදී ගත්තද? දෙකක් පමණක් ගත්ත කට්ටිය ඉන්නේ 8 එකතු කිරීම 7. 8 එකතු කිරීම 7. හරි නේද? 15. ඊළඟට පැමිණි පිරිසෙන් අහඹු ලෙස එක් අයෙකු තෝරාගත හොත් ඔහු වර්ග 3ම මිලදී ගත් අයෙකු වීමේ සම්භාවිතාව 50න් 5යි. 50න් 5යි. 10න් කයිකුවක් කමක් නැහැ. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු මොකෙන්ද? සම්භාවිතාව පාඩමෙන්. මේ සම්භාවිතාව පාඩමේ තියෙන නේද? විභාගයේදී ඔබ දන්න මේ ප්‍රශ්නේ එන තැන එක පත්‍රේ B කොටසට එන අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 10ක්. එහෙනම් මේකේ තියෙන සුපිරි ගණන්. නිකන් ඕනනම් අද බලන්න මෙන්න මේ ගාණයෙන් බලන්න. මේ නියම ගණන්. දැන් ඔබ 10 පන්තියේ සම්භාවිතාව දන්නවනේ. ඒ 10 පන්තියේ සම්භාවිතාව දැනුමෙන් ඔයාට පුළුවන් මේ වගේ ගණන් හදන්න. හරිනේ? මේ පොඩ්ඩක් හදලා බලන්න මෙන්න මේ ගානෙම. මේ තමයි විභාග මට්ටමේ ගණන්. හරි. එහෙනම් ওই ටිකත් හදලා ඔබට ඊළඟ දවසට සූදානම් වෙන්න කියලා යෝජනා කරමින් අදට පන්තිය මෙතනින් සමාප්තයි. එහෙනම් හැමෝටම අයිබෝයි. පරිස්සමට ඉන්න ඕනේ. ගණන් හදන්න. හරි.